සූදානම් වන්නේ සදිස්ස TV YouTube නාලිකාවත් සමග එකතු වෙලා සසරක නිව නිවනයි නිවනට මඟ දහමයි විශේෂ ආගමික වැඩසටහන ආරම්භ කිරීම සඳහායි. අද දින අපගේ ආරාධනය පිළිගෙන මෙම වැඩසටහනත් සමග සම්බන්ධ වී සිටිනවා අතිපූජ්‍ය වාත්වී අරණ විහාරී ස්වාමීන් වහන්සේ. අද දින අප වැඩසටහන පවත්වනු ලබන්නේ වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගෙන තමයි මෙම වැඩසටහන පවත්වනු ලබන්නේ. මෙම වැඩසටහන සමග එක් වී සිටින අතිපූජ්‍ය වාත්වී අරණ විහාරී ස්වාමීන් වහන්සේව පාද නමස්කාරයෙන් යුක්තව මෙම වැඩසටහන වෙනුවෙන් පිළිගනු ලබනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි යෝහන් මහත්තයා. පින්වත් ස්වාමීන් වහන්සේ, සාකච්ඡාව ආරම්භ කිරීම සඳහායි අපගේ සූදානම. ධර්මයේ තුල සඳහන් වෙනවා රූපය කියලා වචනයක්. මේ රූපය කියන්නේ කුමකින්ද? රූපය කියලා අදහස් කරන්නේ කුමක්ද? මේ පිළිබඳව අපගේ ප්‍රේක්ෂකයන්ට පැහැදිලි කර දෙනවා නම් ඉතාමත්ම වටිනවා. හොඳයි. තෙරුවන් සරණයි අපේ කල්යාණ මිත්‍ර යෝහන් මහත්මයා. අදත් අපි මේ සාකච්ඡාව සිද්ධ කරනවා. එයින් පළමු ප්‍රශ්නයක් වශයෙන් අපිට යොමු කරන්න යෙදුණා රූපය සම්බන්ධව. රූපය කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් රූපය කියන්නේ කවර අර්ථයකින්ද කියන ප්‍රශ්නයක් අපගෙන් විමසන්ට යෙදුණා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය අනුව බලනකොට අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රූපය කියන්නේ ඇයි? රූපය කියලා කියන්නේ කුමක් නිසාද කියන කාරණාව අපිට පෙන්වා වදාරනවා. කොහොමද? රුප්පතිතිකෝ ආවුසෝ තස්මා රූපන්ති උච්චති කියලා මේ විදිහට අපිට බුදුරන් වහන්සේ ධර්මයේ තුල සඳහන් කරලා පෙන්නනවා. රුප්පතිතිකෝ ආවුසෝ තස්මා රූපන්ති උච්චති කියලා කියනකොට ඒකෙන් අදහස් කළේ මොකක්ද? එවත්නි මේ රුප්පණය වෙන නිසා රූපය කියලා කියනවා. කුමක්ද රුප්පණය වෙනවා කියලා කියන්නේ? සීතලෙන් උෂ්ණයෙන් මේ වගේ සීත උෂ්ණාදී දේවල් වලින් විකාරයටපත් වෙන නිසා, නැත්තම් වෙනස් වෙන නිසා, විරූප ස්වභාවයටපත් වෙන නිසා රූපය කියනවා කියන කාරණාව අපගේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කොට වදාරලා තිබෙනවා. එහෙනම් දැන් රුප්පණය වෙනවා කියනකොට අපි දන්න දැන් සත්ව ජීවිතයක් ගන්නකොට මේක නාම රූප වශයෙන් දෙකක් වශයෙන් පරම්පරාව වශයෙන් පවතින સિદ્ધාන්තයක් තමයි මේ සත්ව ජීවිතවල පැවැත්ම බවට පත් වෙලා තිබෙන්නේ. නාම ධර්ම ගන්නකොට ඒක අති සියුම්, රූපයට වඩා අති සියුම් දෙයක්. ඒ නාම ධර්ම වලත් රුප්පණය වෙනවා කියන එකක්, විකාරයටපත් වෙනවා කියන එකක් සිද්ධ වෙනවා. නමුත් නාම ධර්මයන්ගේ අර රුප්පණය වෙන බව, විකාරයටපත් වෙනවා කියන එක ඊටාම සියුම් වෙන නිසා ඒක ප්‍රකට නැහැ. නමුත් රූපය බොහොම ප්‍රකටයි. රූපය අර සීත, උෂ්ණ, මැසිමදුරු ආදී පීඩාවන් ඇති වෙනකොට රූපයේ තිබෙන අර වෙනස් වෙන ගතිය, විකාරයටපත් වෙන බව මේ රූපේ විශේෂයෙන්ම ප්‍රකට වෙන දෙයක්. ඒ නිසා මේ සීත උෂ්ණ ආදී දේවල් වලින් රුප්පණය වෙන බැවින්, විකාරයටපත් වෙන බැවින් රූපය කියනවා කියලා අපිට අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ධර්මයේ තුල සඳහන් කරලා තිබෙනවා. ඒ ආකාරයෙන් තමයි රූපය කියන්නේ මෙන්න මේ වගේ අදහසකින් කියන එක අපගේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළා තියෙනවා. ස්වාමීන් වහන්සේ, විකාරයට පත්වන ස්වභාවය ඇසට ප්‍රකට දෙයක්ද? ඇසට පෙනෙන දෙයක්ද? විකාරයට පත් වෙනවා කියන එක දැන් අපිට ඇසට පෙනෙන හෝ ඇසින් දකින්න දෙයක් නෙමෙයි විකාරයට පත් වෙනවා කියන එක. ඇසින් යම් රූපයක් දැක්කොත් එහෙම යම් රූපයක් ඇසට ගැටෙයි නම්, නැත්නම් යම් ඉන්ද්‍රියන්ගේ යම් රූපයක් ගැටෙයි නම් ඒ ගැටෙනා රූපයන්ගේ විකාරයට පත් වෙනවා කියන එක නුවණින් අවබෝධ කළ යුතුයි. අපිට ඇසට කියනකොට ඇසට ගැටෙන්නේ කාර්මුණා. ඒ අර විකාරයට පත් වෙන බවකින් ඇහැට ගැටෙන්නේ නැහැ. කනට ගැටෙන්නේ තව අරමුණක්. ඒක අර විකාරයට පත් වුණු භාවයකින් දැනගන්න පුළුවන් විදිහට කනට ගැටෙන්නේ නැහැ. ඒ විදිහට ඇසට හෝ කනට හෝ නාසයට හෝ මේ විදිහට යම් අරමුණක් ගැටුණොත් ඒ අරමුණේ විකාරයටපත් වෙන බව කියන එක නුවණින් දත යුතුයි. කියන වශයෙන් තමයි එසේ අපි තේරුම් ගත යුත්තේ.
ස්වාමීන් වහන්සේ ඇසට පෙනෙන රූපය ඇසට හමුවන රූපය කියලා හඳුන්වන්නේ කුමන අර්ථයකින්ද? අපි ගත්තොත් එහෙම දැන් බුදුරජාණන් වහන්සේ මේ රූපය කියලා කියනකොට අපිට සියලු රූපය තනි රූපයක් වශයෙන් නොවේ රූපය කියලා කියන්නේ ධර්මයේ අපිට සඳහන් කරනවා 28 රූපයක් පිළිබඳව. රූප 28ක් එකට එක් කළා තමයි මේ රූපය කියන තනි වචනෙන් කියන්නේ. ඒතර මේ රූප 28 අතරින් එක රූපයක් තියෙනවා ඇසට පෙනෙන. ඇසට පෙනෙන. ඒතර ඒ රූපේ තමයි අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද? වර්ණ රූපය. වර්ණ රූපය නැත්තම් කියන රූපායතනය වශයෙන් අපිට දක්වන. එතකොට දැන් ඇසින් පෙනෙනවා කියනකොට අපිට දැන් හිතෙන්න පුළුවන් කෙනෙකුට මේ දැන් අපි මේ රූපයක් වූ ඇසටම කෙලින්ම මේ රූපේ පේනවා කියන එක. දැන් ඇස කියන්නේ රූපයක්, ඇස කියන්නේ රූපයක්. ඇස කියන රූපයට ඇස කියන දෙයට ගැටෙන බාහිර රූපේද රූපයක්. එතකොට රූපයට රූපය පෙනෙන්නේ නැහැ. නමුත් අපිට ඇස වස්තුවක් කරගෙන මේ ඇස වස්තුවක් කරගෙන එහි පහළවන්නා වූ චක්කු විඥාන සිතින් තමයි ඒ රූප දර්ශනය රූප දැකීම කියන කාරණා සිද්ධ වෙන්නේ. එහෙනම් ඇස වස්තුව කරන් පහළ වෙන චක්කු විඥාණයට ගෝචරය වන්නේ විෂය වන්නේ වර්ණ රූපයක මේ රූප කොටස. එතකොට මෙන්න මේ කියන රූප මාත්‍රය දැකීම වශයෙන් මේ චක්කු විඥානක උපදිනවා. චක්කු විඥාණයෙන් මේ වර්ණ රූපේ දත යුතු නැත්නම් දැකීම සිද්ධ කරනවා. එතකොට ඇසින් රූප දකින්නවා කියනකොට ඇස කරන කොටගෙන කියන අදහස තමයි ගන්න ඕනේ. ඇස කරන කොටගෙන මේ චක්කු විඥාන සිතින් රූප දකින්නවා කියන එක තමයි ඇසින් රූප දකින්නවා කියන අදහස කරන්නේ. කොහෙන් අපි ඉතින් තේරුම් ගන්න ඕනේ වර්ණ රූපේ 28 අතරින් වර්ණ රූපය පමණයි දකින්න රූපේ වශයෙන්. දැකිය හැකි රූපේ වශයෙන් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරා. ස්වාමීන් වහන්සේ ඇස රූපයට අදාළයිද? ඇස කියන එකත් රූපයට අදාළද? එතනදී මේක තේරුම් ගන්න කෙසේද? ඔව් ඇස කියනකොට දැන් රූපයට අදාළ කියනකොට මොකද දැන් ඒකේම යම් ස්වභාවය දැන් නාම ධර්මයන්ගේ අරූපී ධර්මයන්ගේ නැති ලක්ෂණ ස්වභාවයකින් තමයි අපිට ඒක රූපේ මොකද ඇස කියන අපි කියන්නේ රූපය කියන්නේ අර ආකාර විකාරයටපත් වෙනවා කියන අර්ථයක් වෙපෙන්නවනේ නේද? ඒතකොට අන්නේ කියන සීත උෂ්ණාදී දේවල් වලින් වෙනත් ආකාරවල බලපෑම් හේතු කරගෙන විකාරයට විපරීත භාවයකට පත් වෙන බව මේ ඇස කියන ධර්මයේ තියෙනවා. ඇස කියන ධර්මයේ තියෙනවා. ඒ හින්දා තමයි මේ ඇස කියන එකත් අපිට බුදුරජාණන් වහන්සේ රූපයක් කියන එකම වශයෙන් දක්වනවා. ඒ රූපය අර සියලු රූපයන්ට ඔය 28 රූපයන්ට පොදුවේ තමයි මේ ආකාර විකාරය. නැත්නම් රුප්පණ වෙන බව කියන්නේ. රුප්පණ වෙන ලක්ෂණය තිබෙන්නේ යම් රූපයක නම් ඒ බඳු රූපයක් තමයි චක්කු ප්‍රසාදය. ඒවත් ඇස කියලා කියන්නේ. ඒ හින්දා කෙලින්ම ඇස රූපයටම තමයි රූපස්කන්ධය ගන්නවා. ඒ රූපස්කන්ධයට මෙතුළත් කොට මේ රූපය කියන එක දක්වලා තියෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ කෙනෙක්ට මේ ආකාරයෙන් ප්‍රශ්නයක් මතුවෙන්නට පුළුවන් නේ. යම් කිසි පුද්ගලයෙකුගේ ඇස් ඉදිරි පිටට රූපයක් පතිත වෙනකොට ඒ කෙනා ඒ රූපේ දැක්කේ නැතිනම් හඳුනාගන්නේ නැත්නම් ඒ රූපේ ඉපදීමක් පිළිබඳව ඒ කෙනාට තිබෙනවා. අන්න ඒ පිළිබඳව අපගේ ප්‍රේක්ෂකයන්ට පැහැදිලි කර දෙන්න ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. කෙනෙක් රූපයක් යම් රූපයක් ගැටුනොත් ඒ රූපේ පිළිබඳ දැකීමක් නැත්නම් නොදකිනා වූ රූපේ පිළිබඳව යාට දැනුමක් ඇති වෙනවා කියන එක බෑනේ නේද? ඒතකොට යම් මේ ඉන්ද්‍රියන් වලට අරමුණක් ගැටුනොත් ගැටුණු අරමුණු කරන් සිත පහළ වුණොත් පමණයි ඒ අරමුණ සම්බන්ධව කුමන හෝ ආකාරයක දැනුමක් කුමන හෝ ආකාරයක දැනගැනීම සිද්ධ කරගීමේ හැකියාව තිබෙන්නේ. ඉතින් ඇසට රූපයක් ගැටුණු කල්ලි සිතක් උපදින්න නැත්නම් අපේ රූපේ සම්බන්ධව දැනුමක් නැහැ. ඒක දැකීමක් කියලා ආකාරය රූපයක් පිළිබඳ දැනුමක් ඇත්තේ නැහැ. කනට සද්දයක් ගැටුණු කල්ලි ඒ සද්දය දැනගන්නා වූ සෝත විඥානේ පහළ නොවුනොත් ඒ සද්දය ගැන දැනුමක් නැහැ. ඒ ගැටිච්ච සද්දය ගැන දැනුමක් නැහැ. එතකොට මේ ඉන්ද්‍රියන්ට පතිත වීම කියනකොට ඉන්ද්‍රියන් වලට ගැටුණු අරමුණ මුල් කරන් සිත පහළ වුණොත් අන්න ඒ අරමුණ සම්බන්ධව ඒ දැනුම මේ සිතට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ස්වාමීන් වහන්සේ රූපය කියලා ගන්නේ ඒ දැනුමද එහෙම නැත්නම් බාහිරින් ඇස්
ඇස් ඉදිරි පිටට පතිත වෙන දෙයද රූපය කියලා ගන්නෙ. රූපය ගන්නකොට දැනුම කියන එක නෙමෙයි. දැනුම කියන්නේ වෙනම දෙයක්. නේද? රූපය කියන්නේ තව දෙයක්. එතකොට මේ දැනුම ඇති වෙන්නට රූපය කියන එක දෙයක්. රූපය කියන්නේ දැනුම නෙවෙයි, දැනුම කියන්නේ රූපය නෙවෙයි. රූපය අරමුණු කරගෙන හිතක් පහළ වුණා. ඒ මුල් කරගෙන දැනුමක් අපිට ඇති වෙනවා. ඒ රූපය අරමුණු කරන් දැනුමක් ඇතිවීම සිද්ධ වෙනවා. ඒ දැනුම කියන එක ඒක විඥානයාගේ වශයෙන් වෙන්නා වූ දැනුමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ රූපේ සම්බන්ධව ප්‍රඥාවෙන් ඇතිවෙන්නා වූ දැනුමක් වෙන්න පුළුවන්. ඒතර එහෙම නැත්නම් සංඥා මාත්‍රයකින් ඇතිවෙන්නා වූ දැනුමක් වෙන්න පුළුවන්. ඔය විදිහට ගැටෙන අරමුණු පිළිබඳව මේ ඇතිවෙන්නා වූ දැනුම් පරාස විවිධ ස්වභාවයන් තියෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ කෙනෙක්ට මෙහිම ප්‍රශ්නයක් මතුවෙන්නට පුළුවන් නේද? රූපයක් දකිනකොට ඒ දැක්ක රූපය ගැන තමයි ඊට පස්සෙ කල්පනා කරන්නේ. ඒ දැක්ක රූපේ නැත්නම් හඳුනාගත්තු රූපය ගැන තමයි ඊට පස්සෙ කල්පනා කරන්නේ. ඒ දෙයද කල්පනා කරන මොහොතේදී රූපය බවට පත්වන්නේ. ඒ පිළිබඳව පැහැදිලි කර දෙන්න. කල්පනා කරනකොට එතනදී එයා ඒ සංඥාවට අනුව කල්පනා කරන ආකාරයකට තමයි එයාගේ රූපේ සම්බන්ධව දැනුම තියෙන්නේ. ඒ කියන්නේ ගැටුම් දේ පිළිබඳව එයාට නිවැරදි. නැත්තම් අවිපරීත වූ සංඥාවක් නොවේ නා. රූපයක් ගැටෙනවා ගැටුණාට ඒකේ නියම රූපය පිළිබඳ රූප සංඥාවක් නොවේ පහළ වෙන්නේ. රූපය පිළිබඳව එයාට සත්ව සංඥාවක් න පහළ වුණේ. ඒතර එයා කල්පනා කරන රූපේ සත්‍යයක් විදිහට තමයි රූපේ කල්පනා කරන්නේ. ඒතර ඒ බඳු ආකාරයේ සත්‍යයක් වූ රූපයක් ඇත්තේ නැහැ. ඉතින් රූපේ කියන සත්‍යය කියලා කිව්වනම් ඒ බඳු රූපයක් නැති නිසා ඒ අවබෝධයේ රූපේ සම්බන්ධව තිබෙන ඒ අවබෝධය වැරදි. එතකොට වර්ණ රූපාලම්බනයක් ඇහැට ගැටුනොත් ඒ දැකීම කරමින් චක්කු විඤ්ඤාණය පහළ වුණොත් එයාට අවබෝධයක් ලැබුණොත් මේ වර්ණ රූපයක් ගැටුණා නේද? වර්ණ රූප පිළිබඳ රූප සංඥාව වශයෙන්ම රූපේ වශයෙන්ම හඳුනා ගන්න බවක් වුණා නා. අන්න දැන් මේ රූප වශයෙන් හඳුනාගත්තු එකට අනුව තමයි දැන් එයාගේ මානසිකාර්ය කල්පනා කිරීම සිද්ධ වෙන්නේ. එතකොට එසේ ඇතිවෙනා වූ අවබෝධය, ඒ දැනුම, ඒක අන්න නිවැරදි දැනුමක්. එතකොට එයා රූපේ වශයෙන්ම දැනගත්තා වෙනවා. එතකොට මේ දැනුම කෙනෙකුට දැන් මේ මොහොතේ රූපයක් හටගෙන ඒ රූපය ගැන පිළිබඳව දැනුමක් ඇති වෙනවා. නමුත් ඒක නිරුද්ධ වුණාට පස්සේ සමහර වෙලාවට තව ටික වෙලාවකින් ඒක සිහි කළ දැනගන්න පුළුවන්. එතකොට මේ නිරුද්ධ වෙච්ච දුටුව දැකලා නිරුද්ධ වුණු ඒ රූපේ පසුව හෝ මේ සිතින් අරමුණු කිරීම වශයෙන් දැනගන්නවා නම් ඒත් අර අතීතයේ ඉපිද නිරුද්ධ වුණු අරමුණම තමයි අතීතයේ ඉපිද නිරුද්ධ වූ රූපේම තමයි එයා දැනගන්නේ. මොකද දැන් හටගෙන නිරුද්ධ වුණා. හටගත්තු වෙලාවේ රූපේ දැක්කා. දැක්කා රූපේ පිළිබඳ දැනුමක් ආවා. නමුත් ඒක නිරුද්ධ වුණා. පසුව නැවත සිතින් එක සිහි කරනවා. සිහි කරනකොට සිතින් අරමුණු කරන්නේ අර කලින් දුටු අරමුණ. ඒතර යා වෙනක් නෙමෙයි. නේද? වරින් රූපේ වශයෙන්ම නැවත අරමුණු කරනවා. අරමුණු කරනකොට සිහි කරලා නැවත ඒ නිරුද්ධ වෙච්ච ධර්මයේ දැනගන්න හැකියාව තියෙනවා කියන කාරණා. ඒතර එසේ නිරුද්ධ වෙච්ච දේ වශයෙන් දැනගත්තොත් එයාගේ රූපය මුලා වෙන්නේ නැහැ. රූපේ රැවටීමට ලක් වෙන්නේ නැහැ. එතකොට දැන් රූපේ සත්‍යයක් වශයෙන් දැකලා නැවත සිහි කළ දැනගත්තොත් ඒ තමන්ගේම මනසේ ගොඩනැගිච්ච බුදු සංකල්පයක් වශයෙන් සංකල්පමීය වශයෙන් ගොඩනගාගත්තු මේ විපරීත ආකාරයේ රූප ස්වභාවය තමයි එයාගේ දැනුම බවට පත් වෙලා තියෙන්නේ. එතකොට ඒක ඒ බඳු අවබෝධයේ නියම රූපය ගැන දැනුමක් නෙවෙයි. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ සත්ව පුද්ගල ආත්ම කියන දෘෂ්ටියෙන් දැන ගැනීම නිවැරදි අවබෝධයේ නොවේ කියන දේ. නොවේ කියන එක. ඇසට පෙනෙන රූප තිබෙනවා. ඇසට නොපෙනෙන රූප තිබෙනවා. රූප 28ක් පිළිබඳව සඳහන් වෙනවා. ඒ රූප 28න් ඇසට පෙනෙන්නේ එක් රූපයක් පමණයි. මෙන්න මේ පිළිබඳව අපගේ ප්‍රේක්ෂකයන්ට පැහැදිලි කර දෙනවා නම් ඉතාමත්ම වටිනවා පින්වත් ස්වාමීන් වහන්සේ. ඒක තමයි. ඒ කියන්නේ දැන් අපේ ඇසට අපි කිව්වා මතක් කළානේ කලින් ඇසට ඇසින් දැකිය හැක්කේ දැනගත හැක්කේ වර්ණ රූප මාත්‍රය පමණයි කියන එක. ඒතකොට දැන් අපි කියවනේ රූපය ගත්තොත් සම්පූර්ණම රූපය 28ක් වෙනවා. 28 ආකාර රූපයක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර ඔය වර්ණ රූපේ හැරෙනකොට සෙසු රූප 27ම අපිට ඇසින් දත නොහැක්කා වූ රූපය. අනිකුත් ඉන්ද්‍රියන් පහ. ඒ කියන්නේ කන, නාසය,
දිව ශරීරය මනස මෙන්න මේ සෙසු ආයතන 6 අනුසාරයෙන් දත යුතු රූපයන් තමයි අනිත් රූප 27ම. එතකොට ඇසට කනට ශබ්ද රූපය කනින් ශබ්ද රූපය පිළිබඳව දැන ගැනීමක් ඇති කර ගන්න පුළුවන්. නාසයට ගන්ධය පිළිබඳ ගන්ධ රූපය ගැන දැන ගැනීමක් ඇති කර ගන්න පුළුවන්. ඊට පස්සේ දිවට රස රූපය ගැන දැන ගැනීමක් ඇති කර ගන්න පුළුවන්. කයට පොට්ටබ්බේ කියන්නේ පඨවි තේජෝ වායු. මෙන්න මේ රූප තුනට එක්කලා කියනවා පොට්ටබ්බේ කියලා. ආපෝ ධාතුව අයත් වෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? ඔව් එතනට ආපෝ ගන්න නැහැ. මොකද ආපෝව කියන එක කෙලින්ම මේ කයට ගැටෙන්නේ නැහැ. මොකද අර සෙසු රූප තුන බැඳ තබා ගැනීම සඳහාම තමයි වෙවෙලා තියෙන ආපෝ ධාතුව. ආපෝ ධාතුවේ ස්වභාවය ගැටෙන ගතියක නෙමෙයි. ඒ අර තමා ඒ ආපෝ ධාතුවත් එක්ක පවතින සෙසු රූපයන් අලවාගෙන බැඳ තබා ගැනීමේ කාර්ය සඳහාම තමයි මේ ආපෝ ධාතු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අනිත් රූපයන් ආපස්සට ඇද ගන්න ගතිය. අනිත් රූපයන් අර මේ කෙලින්ම බාහිරට ගැටෙන බව බාහිරට යන ආකාරයක් තියෙනවා නම් බහැරට යන දේ ඇතුළට ඇද ගන්න ස්වභාවයක් තමයි ආපෝ ධාතුවේ ස්වභාවය. එහෙනම් අර ඇතුළට ඇද ගන්න ගතිය හින්දා කය එක ගැටෙන්නේ නැහැ. ගැටෙන්න බෑක් නැහැ. එතකොට ආපෝ ධාතුවෙන් බැඳ තබා තිබෙන සෙසු රූප තුන තමයි කයට ගැටෙන්නේ. ඒ ගැටෙන තුنين යම් රූපයක් තමයි අපිට පොට්ටබ්බයක් වශයෙන් දැනගන්න හැකියාව තියෙන්නේ. එතකොට යන්නේ රූප තුන මේ අපිට කයට ගැටෙනවා. ඉතිරි රූප ටික කෙලින්ම මානසික මනායතනෙන් දත යුතු රූප සියල්ල. ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේවත් සහිතව අනිකුත් සියලුම රූපයන් මානසික මනායතනෙන් දත හැකි රූප වශයෙන් අපිට පේනවා. දැන් සුකුම රූප අන්තර කියන්නේ සුකුම රූප කියලාත් අපේ ධර්මයේ පේන සුකුම රූප කියනවා. නැත්නම් ධම්මායතනයේ පරියාපන්න වූ රූප වශයෙන් ධර්මයේ සඳහන් කරනවා. අනිත් වගේ රූප කොටසක් ඒ රූප 28 ඇතුළත තියෙනවා. ස්වාමීන් වහන්සේ රූපය අවබෝධ කරනවා. ඇසට පෙනෙන රූප තිබෙනවා. ඇසට නොපෙනෙන රූප තියෙනවා. එතකොට රූපය අවබෝධ කරන්නේ කොහොමද? කෙනෙක් කෙසේද මුලින්ම රූපය අවබෝධ කරනවා නම් මෙන්න මේකට ප්‍රවේශ වන්නේ කොතනින්ද? ඒ පිළිබඳව පැහැදිලි කර දෙනවා නම් ඊටාත්ම අගේ කොට සලකනවා. ඔව් ඒක තමයි අපි දැන් රූපය අපි වරදවාගෙන තිබෙන්නේ යම්සේද නේද? රූපේ වරදවාගෙන තිබෙන්නේ යම්සේද අන්නේ වරදාගෙන තිබෙන ඒ පරාසයන්ගෙන් අපි රූපේ පිළිබඳ අවබෝධ ඇති කර ගන්නවා. දැන් අපිට සාමාන්‍ය ලෝකේ කිනාට රූපයක් මුණ ගැහෙනකොට මොන හෝ ආකාරයේ රූපයක් මුණ ගැහෙනකොට ඉඳුරන් වලට ගැටෙනකොට කෙලින්ම අනවරාග සංසාරික පටන් හුරු පුරුදු කරපු සංඥාවක් තියෙනවා නේද? ඒ කියන්නේ රූපය කියන්නේ කෙලින්ම සත්‍යය. රූපය කියන්නේ පුද්ගලෙ. එහෙම නැත්නම් රූපය කියන්නේ ගහක්, ගලක්, පුටුවක් නේද? මේසයක්. මෙන්න මේ ආදි වශයෙන් අපි යම් දෙයකකට අයිතු දෙයක් වශයෙන් තමයි රූපය අපි දැනගන්නේ. ඒතකොට ඒ වශයෙන් අපි රූපේ දැනගෙන ඉන්න තාක් කාලයක් අන්න දැන් අපි රූපේ මුලා වෙනවා. ඒතකොට ඒ බඳු දැනුම් පරාසයක් තුළ ඉඳගෙන නම් රූපේ දැනගෙන තියෙන්නේ. ඒ රූපය ගැටෙන කාලේ බඳු ආකාරයේ යමක් දෙයක් වශයෙන් හම්බ වෙන රූපයක් ගැටුණු කල්හි හිතට යම් විඳීමක් යම් සැප ස්වභාවයක් ඇති වෙනවා නම් යම් ඉන්ධනයක් ඇති වෙනවා නම් ඒ මුලා සහ රූපේ තිබිච්ච මුලා සහගත බව නිසා එක්කෝ අපි තෘෂ්ණාවෙන් ලෝභෙන් ඒවට අපි බැඳෙනවා. එහෙම නැත්නම් ඒ බඳු රූපයන් අර්බය එක්ක අපි ද්වේෂයෙන් ගැටෙන්න යනවා. නේද? එහෙම නැත්නම් ද්වේෂ ලෝභ දෙකින් තොරව අපි ඒක රැවටිලා මුලාවෙන් ඒක අපි එසේ යමක් දෙයක් වශයෙන් රූපයක් ඇසුරු කරනවා. ඒතර එහෙනම් මේ වගේ ලෝභ දේශ මොහ සහගතව කෙලෙස් ඇති වෙන විදිහටයි අපි මේ රූපේ දැනගෙන තියෙන්නේ. ඒ කියන්නේ කෙලින් සත්‍ය පුද්ගලයෙක් යමක් දෙයක් වශයෙන් දැනගන්න කියනවා. එහෙනම් මූලික වශයෙන් අපි විමසන්ට ඕන ඒ සත්‍ය පුද්ගලයෙක් වශයෙන් දැකලා අපිට මේවයි කෙලෙස් ඇතිවීම හේතු කරගෙන තමයි නැවත නැවත කෙලෙස් සහිතව කර්ම රැස් කර මේ සංසාරේ අපි ගමන් කරන්නට යෙදලා තියෙනවා. ඒතර එහෙනම් අන්නේ සංසාර ගමන් කරන්නට හේතු වෙච්ච මේ යම් කර්මයක් වෙයිනා. ඒ යම් කර්මයක් සකස් වුණේ යම් කෙලෙස් වලට අනුව නම් ඒ කෙලෙස් වලින් එසේ කෙලෙස් ඇතුළලා තියෙන යම් ධර්මයකට නම් ඒ ධර්මය අපි නොදන්න කවම. එහෙනම් ඒ කෙලෙස් ඇති නොවන ධර්මයක් වශයෙන් අපි නෝනින් හොඳින් අවබෝධ කරගන්න ඕන. රූපයක් යම් මේ ඉඳුරන් වලට මේ ඉන්ද්‍රිය හයට යම් රූපයක් නම් ගැටෙන රූපේ වශයෙන් අපි නෝනින් අවබෝධ කරගන්න ඕන.
ඒතකොට ඇසට වර්ණ රූපයක් ගැටුණා නම් හුදු වර්ණ මාත්‍රයෙන් යාට අවබෝධය ඇති වුණොත් දැන් යාට එතන සත්‍යයක් හම්බෙන්නේ නැහැ නේද? දකින්න නැත්නම් ඇහැට ගැටෙන සත්‍යයක් හම්බෙන්නේ නැහැ. එතකොට සත්‍යයක් හමු නොවන තැන අපි සත්‍යයක් කියලා ඇලී බැඳී ගැටීමක් වෙනවා නම් ඒ ඇලීම් බැඳීම් ගැටීම් වන බව දැන් ඇත්තේ නැහැ. එසේ කෙලෙස් සහිතව යම් කර්මයන් රැස් කරන බවට පෙළඹෙනවා නම් ඉබඳු කර්ම රැස් කරන්නේ නැහැ. ඒ කර්මයන්ගේ නැවත සංසාරේ පැවැත්ම තීරණය කරයි නම් ඒ පැවැත්ම යාට තීරණ කරන්නේ නැතිව නේද? එහෙනම් මූලික වශයෙන් යාට රූපය පිළිබඳව ඒ රූපයන් ඒ රූප ස්වභාවයෙන් යා මූලික වශයෙන් දැන ගැනීම කරන්න ඕන. ඒ කියන්නේ වර්ණ රූපේ වශයෙන්, කනට ගැටෙන ශබ්ද රූපේ ශබ්ද රූපේ වශයෙන්, නාසයට ගැටෙන ගන්ධේ වශයෙන් මෙන්න මේ විදිහට ඒ රූප විදිහටම නුවණින් දැන ගන්න ඕනේ. එසේ අවබෝධ කර ගැනීම තුළ අපිට මේ රූපය කියන්නේ යමක් දෙයක් කියන රැවටීමට එන්නේ නැහැ. සත්‍ය පුද්ගලයෙක්, අම්මා තාත්තා, දුව දරුවා, ගහක් ගලක් කියලා මෙහෙම රැවටීමකට එයාපත් වෙන්නේ නැහැ. ඒතර අන්න ඒ අවබෝධය මූලික වශයෙන් ඇති කර ගන්න ඕන රූප සම්බන්ධව. ඒකයි දැන් අපි ධර්මයේ අපිට පෙන්වන්නේ මූලික වශයෙන් විදර්ශනා කරන යෝගියාට නාම රූප පරිච්ඡේද ඥානයක් කියලා නේද? නාම රූප පරිච්ඡේද ඥානෙ වශයෙන් යා බෝධ කර ගන්න ඕන. ඒතකොට නාම රූප පරිච්ඡේද කියන්නේ අර නාමේ නාම වශයෙන්ුත් රූප ධර්ම වශයෙන්ුත් වෙනස් සත්ත්ව සංඥාවන්ගේ මිශ්‍ර නොකර යමක් දෙයකින් මිශ්‍ර නොකර නාමේ නාම වශයෙන්ුත් රූපේ රූප වශයෙන්ුත් ඒ ධර්ම ඒ විදිහට දැනගන්න ඕන. ඒ දැන ගැනීමෙන් එසේ වූ අවබෝධ කිරීම තුළින් අන සත්ත්ව සංඥා සත්ත්ව දෘෂ්ටි මේවා ඒ සම්බන්ධයෙන් ඒවා නැති වෙලා යනවා. ඒතකොට ඒ වශයෙන් අපි මූලික වශයෙන් ඒ අවබෝධය තිබෙන්න ඕන. ඊට පස්සේ අපිට එපමණකින් විතරක් නෙවෙයි මේ රූපේට අපි මුලා වෙලා තියෙන්නේ. රූපේ රැවටිලා තියෙන්නේ. අපේ අවබෝධයෙන් ඊට වඩා තවත් පුළුල් වෙන්න ඕන. දැන් සත්‍ය පුද්ගලයෙක් වශයෙන් රූපයක් දකින්න තැන එයා දකින්නේ මේ සත්‍ය පුද්ගලයා කියන මේ රූපේ ඇතිවීමක් හෝ නැතිවීමක්. මේ සත්‍ය පුද්ගලයා කියන බව මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ දෙයක් කියන බව දකින්නේ නැහැ. මේ සත්‍ය පුද්ගලයා කියන එක අනිත්‍ය දෙයක්, අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත දෙයක්, දුක්ඛ ලක්ෂණයෙන් අනාත්ම ලක්ෂණයෙන් ස්වභාවයෙන් යුක්ත දෙයක් කියන මේ දැක්ම යට නැහැ. તો යම් රූපයක් කෙරෙහි සත්‍ය පුද්ගල සංඥාවකින් පරිහරණය වෙයි නම් එයාට පේන්නේ මේ රූපය ස්ථීරසාර නේද? නිට්ටය ආත්මීය ආකාරයේ දෙයක් වශයෙන් තමයි දකින්නේ. ඒ කියන්නේ එයාට දැන් පෙර ඉපද නිරුද්ධ වුණු රූපයක් තිබ්බනම් වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙන රූපයක් තිබ්බනම් මේ දෙකම එකක් වශයෙන් හම්බ වෙනවා. එයා ඉපදීමක් හෝ නැතිවීමක් දකින්නේ නැහැ නේ. එහෙනම් පෙර රූපයයි දැන් හටගෙන නිරුද්ධ වෙන රූපයයි දෙකම එකක්. ඒතර එසේ මේ පෙරත් දැනුත් දෙකම එකක් කියලා දකින්න නැත්තාට මතුවට හම්බ වෙන එක මේ දෙක හාම සම්බන්ධ කරලා දකින්න. ඒතර එයාට ඇතිවල එහෙම වෙන්න හේතුවයි මේ රූපය කෙරෙහි තිබෙනා වූ නිත්‍ය සංඥාව. එකම රූපයක් තිබෙනවා. එදත් දැනුත් මතුත් එකම රූපයක් තිබෙනවා කියන අදහස තමයි යට තියෙන්නේ. එහෙනම් ඒකට කියන නිත්‍ය සංඥාව. නේද? ඒ නිත්‍ය සංඥාවෙන් යා මේ රූපේ පරිහරණය කරනවා. නිත්‍ය සංඥාව තුළ පිහිටාගෙන ඒ රූපේ ප්‍රාර්ථනා කරනවා. කෙලස් තව වර්ධනය කරනවා. නිත්‍ය සංඥාව තුළ පිහිටාගෙන කර්ම රැස් කරනවා. සංසාරේ නැවත උප්පත්තියක් කරා යන තැනකට යපත් වෙනවා. නේද? ඒතර එහෙනම් මෙන්න මේ වගේ එයාට තියෙන මේ කෙලස් ඇති වෙන්න සසර නැවත යන්න සසරින් නොමිදෙන්නට මෙයාගේ ජීවිතය තුළ සකස් වෙලා තිබෙන මේ නිත්‍ය සංඥා. ඒ නිත්‍ය සංඥාවත් එක්කම එයාට ඊළඟ තියෙන එක තමයි මේ සුඛ සංඥාව. සැපයක්. ඒ නිත්‍ය වශයෙන් හම්බ වෙන එක එයාට හිතෙන්නේ සැපයක් හැටියට. එතකොට යමක් නිත්‍යයි නම් ඒකාන්තයෙන් මේක සැපයක් වෙන්න එපා. යමක් නිත්‍ය නම් ඒක සැපයක් කියන අදහස નિરાයාසයෙන්ම හිතට උපදින්න ඕනේ. එතකොට යමක් නිත්‍යයි නම් සැපක් කියන බවක් ඇති වෙනවා නම් එහෙනම් නිත්‍ය වූ දේ සැප වූ දේ ආත්මයක් කියන හැඟීම අදහස මෙයාගේ හිත තුළ નિરાයාසයෙන්ම ගොඩ නැගෙයි. එතකොට මෙන්න මේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයන් තුන් ධර්මයන්ගෙන් යථාර්ථය නොදැක නිත්‍ය සුඛ ආත්ම කියන මේ විපරීත ආකාරයට මේ රූපය පිළිබඳව දැනුමක් තියෙනවා. ඒ දැනුම සංසාරේ පැවැත්මට හේතුවක්. එහෙනම් රූපේ යථාර්ථය අර සත්පුද්ගල නොවිච්ච හුදු ධර්ම ස්වභාවයක් වශයෙන් දකින වෙන වෙනම රූප ධර්මතා දකිනකොට ඒ වෙන වෙනම ඇති රූපයෝ කියලා කියන්නේ මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ දේවල් වශයෙන් යා නොයි දකින්න ඕන. මොකද හේතු ප්‍රත්‍යයෙන් හට නොගත්තු රූපයක් නැහැ නේද? රූපය ගන්න යම් කොහොම ඒ කියන්නේ එක්ක මේ රූපයන්ගෙන් යම් එක්ක ආහාර වලින් හට ගන්නා රූප තියෙනවා. එහෙම නැත්නම් කර්මයන් හේතු කරගෙන මේ හට ගන්න රූප තියෙනවා. එහෙම නැත්නම් සිතින් උපදින්නා රූප තියෙනවා.
එහෙම නැත්නම් ඍතුවෙන් උපදින්නා වූ රූප තියෙනවා. මෙන්න මේ ප්‍රත්‍ය හතර මුල් කරගෙන තමයි මේ රූපය හටගන්නේ. ඒතර ඒ නිසා එසේ මේ රූපය අවබෝධ කරගන්න ඕනේ. මේ හේතු ප්‍රත්‍යයන්ගෙනුයි මේ රූපය හටගන්නේ. ඒතර හේතු ප්‍රත්‍යයන්ගෙන් මේ රූපය හටගන්නා බවක් පේනවා නම් එහෙනම් මේ හේතු නැති කල්හි රූපේ පවතිනවා කියලා එකක් හෝ රූපේ හටගන්නවා කියන එකක් වෙන්න බෑ නේද? එහෙනම් අන්න හේතු ප්‍රත්‍යයන් හටගන මේ හේතු ප්‍රත්‍ය නැති කල්හි නිරුද්ධ වෙන. ඒ කියන්නේ ඉපිද නිරුද්ධ වී යන අනිත්‍ය දෙයක් කියන අවබෝධයටපත් වෙන්න ඕන. අනිත්‍ය දෙයක් කියන අවබෝධයටපත් වෙනකොට දැන් එයාට අතීත රූපයයි වර්තමාන රූපයයි එකක් කියලා ගන්න නැහැ නේද? අනිත්‍ය ඒ විදිහට අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකිනකොට දැන් පෙර ඉපිද නිරුද්ධ වුණා පෙර නිරුද්ධ ඉපදුනා දේ දැන් වර්තමානයේ හම්බ වෙන්නේ නැහැ කියන නුවණ දැන් යන පහළ වෙනවා. වර්තමානයේ දැන් රූපයක් හට ගන්නවා ඒක පෙර තිබිච්ච රූපේ නෙවෙයි. මේ වර්තමානයේම හටයක් හට ගන්නවා. හටගෙන ඒ උපන්තයන්ම නිරුද්ධ වෙනවා. අන්න නිරුද්ධ වෙනකොට මේ වර්තමාන රූපේ පිළිබඳව ප්‍රාර්ථනා කරන්නේ අනාගතේ. එතකොට මේ වර්තමාන රූපේ පිළිබඳව අනාගතයට යෑමක් කියන එකක් වෙන්නේ නැහැ. එතකොට ඒ උපදින තැන නිරුද්ධ වෙනවා කියලා දකින්න. අනාගතයේ යම් උපදීන රූපයක් උපදින්නේ මෙන්න මේ විදිහටමයි. මේ වගේ හේතු ප්‍රත්‍යයන්ගෙන්මයි මේ රූපේ හටගන්නේ. කියලා දැන් මෙයා අතීත වර්තමාන අනාගත කියන තුන් තැනම ඒ තැන උපදින රූපේ. ඒ තැන යම් රූපයක් ඉපදුනා නම් ඒ තැනම නිරුද්ධ වෙනවා කියන මේ අවබෝධය තුලින් අවබෝධ කරගන්නවා මොකද්ද රූපේ කියන්නේ අනිත්‍ය දෙයක්. අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත දෙයක් කියන එක. අනේ නම් අනිත්‍ය ධර්මයක් අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත අවබෝධය කියනකොට දන්නවා එන එක නිත්‍ය වශයෙන් පවතින්නේ නැති හින්දා මේක නැවත නැවත අනිත්‍ය භාවයෙන්ම පෙළෙන හින්දා මේ රූපේ කියන්නේ දුක. නේද? නැවත අනිත්‍ය භාවයෙන් පෙළෙන බව තමයි මේ දුක්ඛ ලක්ෂණය. එහෙනම් මේ දුක්ඛ ලක්ෂණය යුක්ත වෙලා තියෙන කුමකද? මේ රූපේ. එහෙනම් රූපේ කියන්නේ දුක. එහෙනම් අනිත්‍ය භවෙන් දුක්ඛ ස්වභාවයන්ගෙන් යම් රූපයක් වෙයි නම් එහෙනම් නැවත අනිත්‍යතාවයෙන්ම යුක්ත වෙන නිසා දුක්ඛ ස්වභාවයන්ගෙන්ම යුක්ත වෙන නිසා කැමැති පරිදි ඒ කියන්නේ නිත්‍ය වශයෙන් කැමැති පරිදි තියාගන්න බෑ. සැප විදිහට කැමැති ලෙස තියාගන්න බෑ. අන්න වසංගේ පවත්වාගත නොහැකි. සමාට කැමැති පරිදි වසංගේ තබාගත නොහැකි දෙයක් වශයෙන් මේ රූපය අවබෝධ වෙනවා. අන්න දැන් රූපය කියන්නේ අනාත්ම දෙයක්. නේද? එහෙනම් මෙන්න මේ විදිහට එයා මේ රූපය අවබෝධ කරගන්න ඕනේ. ඒතර මේ විදිහ අවබෝධ කරගන්නකොට එතකොට මේ කලින් අවබෝධයට වැඩිය පුළුල් අවබෝධයක්. විශේෂ අවබෝධයක්. ත්‍රිලක්ෂණ අවබෝධයන් වශයෙන් මේ අවබෝධ කිරීම කරන්න ඕනේ. ඊට පස්සේ මේ අවබෝධය තවත් නැවත බලන්න මේ විදිහ දකින්න එයා අවබෝධ කරගන්න ඕන මේ රූපය යම් නැවත මේ රූප ඉපිද නිරුද්ධ වෙන රූපයක් නැවත හටගන්නේ යම් රූපයක් ඉපිද නිරුද්ධ වුණා නම් නැවතත් අපිට මේ රූපයන්ගේ ඇතිවීමක් වෙන්නේ අපේ ඒ පිළිබඳව නිත්‍ය සංඥා ප්‍රහාණය නොවීම හින්දායි නේද? සත්ව සමේ නිත්‍ය සංඥා, ඒ වගේම සුඛ සංඥා, ආත්ම සංඥා මෙන්න මේ දුරු නොවීම නිසායි. ඒ හින්දා අපි දැන් මේ අනිත්‍ය ලක්ෂණ නැත්නම් ත්‍රිලක්ෂණ අවබෝධය තවත් වඩන්න නුවණින් පුහුණු කරන්න මතුවට හටගන්න තියෙන හේතුන්ගේ වශයෙන්ම මේ රූපේ තව පිළිසිඳ දකින්න. අවබෝධ කරගන්න. ඒ කියන්නේ නිත්‍ය සංඥා ප්‍රහාණය කිරීම වශයෙන්, සුඛ සංඥා ප්‍රහාණය කිරීම වශයෙන්, ආත්ම සංඥා ප්‍රහාණය කිරීම වශයෙන් මෙන්න මේ වශයෙන් මේ මේ නිත්‍ය ආදී දේවල් ප්‍රහාණය වීම වශයෙන්ම මේ රූපේ කියන එක අවබෝධ කරගන්න තියෙනවා. එතකොට එසේ මේ අවබෝධ කරගන්න තැනැත්තාට අන්න රූපයෙන් සම්පූර්ණයෙන් මිදීමේ හැකියාව තියෙනවා. එතකොට මේ වශයෙන් අපේ රූපේ පිළිබඳ අවබෝධයක් ඇති කර ගන්න ඕනේ. එතකොට මෙන්න මේ අවබෝධයක් නැති නිසා තමයි අපි මේ රූපේ වරදවාගෙන රූපේ වැරදි ආකාරයෙන් දැකගෙන මේ විදිහට කර්ම රැස් කර අපි මේ අනවරාග කාලයක් පුරාවට සංසාරේ නැවත ගමන් කරන්නේ. ඒ නිසා මේ රූපය ගැන හොඳට අපේ අවබෝධය තිබෙන්න ඕනේ. ඉතින් අන්න ඒ ආකාරයෙන් මූලික වශයෙන් අපේ අවබෝධය ඇති කර ගත යුතු වෙනවා. ස්වාමීන් වහන්සේ රූපය පෙර නොපවතීම හටගෙන ඉතිරි නැතුවම නිරුද්ධ වෙනවා කියලා හඳුන්වන්නේ ඔය කියන ධර්මතාවයමද? ඔව් ඒක තමයි සිදුවන දේ. යම් තැනක රූපයක් වෙයි නම් ඒ රූපයේ ස්වභාවය තමයි පෙර නොවීම හටගත් තැනම ඉතිරි නැතුවම නිරුද්ධ වෙනවා කියන එක. ඕක තමයි ධර්මතාවය. ඒක තමයි මේ ධර්මයන්ගේ පැවැත්ම. ඉතින් ඕකනේ දකින්නේ නැත්තේ. ඒක දකින්නේ නැති නිසා තමයි මේ අවුල වෙලා තියෙන්නේ. දකින්නේ නැති නිසා අපිට අපේ මෝහ සහගත වූ මේ මෝඩ සහගත මනසට පෙන්වන්නේ මොකන්ද? මේක මේ පෙර නොවීම හටගත් එකක් නෙවෙයි. පෙර තිබිච්ච රූපයක්.
ඉතිරි නැතුව නිරුද්ධ වෙනව නෙවෙයි. මේක මතුවටත් හම්බ වෙන දෙයක්. කියලා මේ විදිහට තමයි එයාට රූපය හම්බ වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ නිරන්තරයෙන්ම සිදුවන ධර්මතාවය තමයි රූපේ පෙර නොපවතීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන දේ. ඒකයි ස්වභාවය. ඒක තමයි ධර්මතාවය. ඒ අපේ නුවණින් ඒ ධර්මතාවය දකින්න ඕන. දකිනකොට නොදැකීම හේතු කරගෙන යම් තාක් කෙලෙස් ඇති වෙනා. යම් තාක් අපිට සංසාරේ සකස් වෙනවා නම් ඒ සකස් වෙන සංසාරේ අපිට ලියනවා. නේද? ඒ නොදැකීම නිසා ඇති වෙන යම් තාක් කෙලෙස් ධර්මය වෙනා. ඒ කෙලෙස් ධර්මය අපේ උපදින්නේ නැහැ. ඒවා නිරුද්ධ වෙනවා. ඒවා සංසිඳිරපත් වෙනවා. නේද? ඉතින් ඒ හින්දා ඇත්ත ඇති හැටියට දකිනා අපිට බුදුහාමුදුරෝ දේශනා කළේ ඇත්ත ඇති හැට දකින්න කියන එක. යථාර්ථය දකින්න එක. යථාර්ථය කියන්නේ රූපේ යම් බඳුද ඒ බඳු රූපේ ඒ ආකාරයෙන් දකින්න කියන එක. එහෙනම් අපි ඒක තමයි කිව්වේ ස්වභාව ලක්ෂණ වශයෙන් රූපේ දකින්න ඕනේ. රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයාගේ වශයෙන් රූපේ යථාර්ථය දකින්න ඕනේ. එතකොට අර නිත්‍ය සංඥා, සුඛ සංඥා ආදීන් වශයෙන් ප්‍රහාණය කිරීම වශයෙන් ඒ රූපේ පිරිසිදු දැකීම කරන්න ඕනේ. මෙන්න මේ කියන විදිහට මේ තුන් ආකාර අවබෝධයකින් යුක්ත වුණත් රූපේ සම්බන්ධයි. අන්න යාට මේ රූපෙන් මිදෙන්න පුළුවන්. හැකියාව තියෙනවා. ඒ නොදකින හින්දා තමයි මේ තාක් සංසාරي ගමන් කරන්නේ. සසරක ඉම නිවනයි නිවනට මඟ දහමයි. විශේෂ වැඩසටහන සඳහා තිබූ කාලය මෙතනින් අවසන් වෙනවා. සදිස TV YouTube නාලිකාව වෙනුවෙන් ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම අද දින මෙම වැඩසටහනත් සමග සම්බන්ධ වූ අතිපූජ්‍ය වාග්වේ අරණ විහාරී ස්වාමින් වහන්සේට පාද නමස්කාරයෙන් යුක්තව කෘතඥතාපූර්වක ස්තුතිය පුද කර සිටිනවා. මෙම වැඩසටහන විසුද්ධියට මඟ නාලිකාව ඔස්සේද නැරඹීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ පිළිබඳවත් මතක් කරමින් නැවතත් මෙවැනිම වැඩසටහනකින් හමුවීමේ බලාපොරොත්තු ඇතිවයි අපි ඔබෙන් සමු ගැනීම සඳහා මේ සූදානම් වන්නේ. අද දින මෙම වැඩසටහන සමග සම්බන්ධ වූ අතිපූජ්‍ය වාග්වේ අරණ විහාරී ස්වාමින් වහන්සේට මේ සියලු කුසලය, මේ සියලු පින උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම එකසේ හේතු පාරමිතාවක් වේවායි අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරනු ලබනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. තෙරුවන් සරණයි.